පින්නතුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ අචින්තේය සූත්‍රය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන එක ධර්ම දේශනාවක් මීට කලින් මේ දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරන්න යෙදුණා. එම සූත්‍රයේ පදනම් කරගත්ත දෙවනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. පළවෙනි ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ මේ ලෝක විෂය පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරමින්. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා සත්වයන්ට හිතලා ඉවරයක් කරන්න බැරි විෂය 4ක් පිළිබඳව. බුද්ධ විෂය, සත්ව විෂය, ධ්‍යාන විෂය මේ ආදි වශයෙන් මේ විෂයන් 4ක් ලෝක විෂය සාකච්ඡා කරලා නැත්තම් හිතලා ඉවර කරන්න බෑ කියලා. උමතු භාවයට පත් වෙනවා කියලා දේශනා කළා හිතුවොත්. හිත වෙහෙසට පත් වෙනවා කියලා දේශනා කළා. ඒ කියන්නේ අපිට හිතන්නම එපා කියන කාරණාවද අපිට හිතලා ඉවර කරන්න බෑ කියන කාරණාව. එමනම් පින්නතුනි මේ සත්වයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට තියෙන ඥාණය කොපමණක් වෙනවද කියන කාරණාව පිළිබඳව අපි අද මුලින්ම සාකච්ඡා කළොත් මේ බුද්ධ විෂය කොපමණද කියන කාරණාවයි මේ කරුණ තුල අන්තර්ගත වෙන්නේ. සත්වයන් පිළිබඳව තියෙන ඥාණය කියලා සඳහන් කරාම මෙතන සඳහන් කළා මහ පොළොවේ උඩත් සත්තු ඉන්නවා. මහ පොළොවේ ඇතුළෙත් සත්තු ඉන්නවා. එහෙනම් මේ මහ පොළොව ඇසුරු කරගෙන ජීවත් වෙන සියලුම සත්තු ඊට අමතරව මහා සාගරයේ කොච්චර ජීවීන් ඉන්නවද අපිට තේරෙන්නෙත් නැහැ. මහා සාගරයේ ජීවීන් ගැන අපි දන්නෙත් නැහැ. සමහර මත්ස්‍යෝ පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මෑත ඉතිහාසයේ අපිට එහෙම කෙනෙක් හම්බ වෙලා නැහැ. කොච්චර විශාල මත්ස්‍යෝ ගැන සඳහන් කරනවද? සඳහන් කරලා තියෙනවා සමහර මත්ස්‍යෙක් මේ තිමිය, තිමිංගල, තිමිර, පිංගල ආදී මත්ස්‍යයන් පිළිබඳව සඳහන් කරනවා. ඒ එක මත්ස්‍යෙක් තමන්ගේ මේ කරමල තියෙන හකු ප්‍රදේශයේ අපි දකිනවා මාළුවෝ නිතරම හුස්ම ගන්න හැටි. මේ හකු ප්‍රදේශයේ හොලව හුස්ම ගන්න. එක පාරක් හොලවහම මහා සාගරයේ ඇතුලේ කම්පා වෙන ප්‍රමාණය නැත්තම් රැලි නැගෙන ප්‍රමාණය යොදුන් 500ක් ඈතට රැලි නැගෙනවා කියලා. එක වරලක් හොලවහම යොදුන් 500ක් තරම් දුරට සාගරයේ සෙලවෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ මත්ස්‍යයාගේ ස්වභාවය අපිට හිතකින් තීරණය කරන්නවත් බැරි තරම්. ඒ වගේ විශාල මත්ස්‍යෝ පිළිබඳව සඳහන් කරනවා. ඊටාම ගැඹුරු සාගරේ මේ වගේ මත්ස්‍යෝ ජීවත් වෙනවා. එතකොට අද කාලේ මේ දියුණු උපකරණයකටවත් දැක ගන්න බැරි වුණ මේ සත්තු මේ සාගරේ කොයිතරම් ගැඹුරේ ජීවත් වෙනවද? සාගරේ කොයිතරම් ගැඹුරු ඇද්ද? එතකොට ඒසා විශාල මහා සාගරයේ ගැඹුරු සාගරයේ මොන තරම් එක જાතියේ සත්තු ඉන්නවද? එතකොට මේ සාගර ජීවීන් කියලා කියහම මේ සියලුම ජීවීන් අන්තර්ගතයි. අපේ මුළු ජීවිත කාලෙටම දැකලා නැති සාගර ජීවීන් කොච්චර ඉන්නවද? පොළොව මතු පිට කොච්චර ඉන්නවද? එතකොට මහ පොළොවේ ජීවත් වෙන සත්තු,
මහ මුහුදේ ජීවත් වෙන සත්තු, ගංගාවල් වල ජීවත් වෙන සත්තු, අභ්‍යවකාශයේ ජීවත් වෙන සත්තු, මේ හැම සත්වයෙක් පිළිබඳවම සර්ව සම්පූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. පිනතින එතකොට අපිට මේක තේරෙන්නේ නෑනේ. සර්ව සම්පූර්ණ අවබෝධයක් භාග්‍යතුන් වහන්සේට මේ සත්තු ගැන තියෙනවා. අපිට අපි ගැනවත් අවබෝධයක් නෑ. ඊළඟට මට ඇතිවෙන හිත රාග සහිතද, ද්වේෂ සහිතද, මෝහ සහිතද කියන කාරණාවත් අපි දන්නේ නෑ. අද රාත්‍රියේ නින්දට යනකං රාගසිත කොච්චර උපදීද, ද්වේෂසිත කොච්චර උපදීද, මෝහසිත කොච්චර උපදීද කියලා අපි දන්නේ නෑ. නමුත් අද දවසේ ඉදිරියට අපිට උපදින සිත් ගැන අපි දන්නේ නැතිකොට අපි මැරෙන තුරු විතරක් නෙමෙයි නිවන් දකින්න තුරු මේ මම කියන එක පුද්ගලයෙකුට පහළ වෙන සියලුම සිතුවිලි බුදුරජාණන් වහන්සේ දන්නවා. ආන් ඒකයි සඳහන් කළේ මේ සත්වයන් පිළිබඳව තියෙන ඥානය අපිට කවදාවත්ම තේරෙන්නේ නෑ කියලා. අපි හිතමු මේ වෙලාවේ මහ පොළොවේ යට ඉන්න පණුවෙක් මොනවද හිතනවා ඇත්තේ? පිනතුනි, ස්වාමීනි අහවල් තැන ජීවත් වෙන මෙන්න මෙවන් පණුවෙක් මේ වෙලාවේ හිතන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් අහපු නිමේෂයෙන් ඒ පණුව හිතන දේ කියන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්. අන්න ඒ නිසයි කියන්නේ මේ සත්වයා පිළිබඳව තියෙන ඥානය මෙතෙකැයි මෙපමණකැයි කියලා තීරණය කරන්න කවදාවත් අපිට බෑ කියලා. නමුත් විශ්ව ධාතුවේ මොන තරම් සත්තු ජීවත් වෙනවද? ඒ සියලුම සතුන් පිළිබඳව අවබෝධයක්, මනා වූ අවබෝධයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. මම සඳහන් කළා අපි නිවන් දකින්න තුරුම අපි පිළිබඳව දන්නවා කියලා. අපිට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ අපි දැක්කේ නැද්ද කියලා. ධර්ම ශ්‍රවණය කරන ඔබ, ධර්මයේ දේශනා කරන මම, අපි හැමෝම කොච්චර දේවල් හිතයිද? අනාගතයට මොන වාගේ හොඳ වැඩ ක්‍රියාත්මක කරයිද අපි? නරක වැඩවල යෙදෙයිද? ඒ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ දැකලයි තියෙන්නේ. අපි වැරදි වැඩක් කරනවා අනාගතයේ දවසක. පින්නතුනි, ඒ වෙලාවටත් හිතන්න තියෙන්නේ මේ කරන්න යන ඊටාම පහත් වැඩි භාග්‍යතුන් වහන්සේ බලාගෙනයි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දැකලයි තියෙන්නේ. මම ඒ වැඩේ කරන්නේ අද. නමුත් භාග්‍යතුන් වහන්සේ මීට කලින් මේ වෙලාවට මොහු මේ වාගේ පහත් නින්දිත වැඩක් කරනවා කියන කාරණාව මනාව දන්නවා. අන්න එහෙම හිතුවොත් අපි බොහෝ වෙලාවට අකුසල් කරගන්න ප්‍රමාණය හුඟ අඩු කරගන්නවා. අතීතයේ අය අකුසල් කරන්න සූදානම් වෙනකොට අකුසලයක් එළඹුණහම අකුසලයට බය වුණා. ලැජ්ජාව, බය කියලා කාරණා දෙකක් තියෙනවනේ. අකුසලයට බය වුණා. හේතුව අපි අකුසල් කරන බව අපේ ආරක්ෂක දෙවියෝ ඉන්නවනම් උන්වහන්සේලා දකිනවා. පුණ්‍යවන්තයන්ට ආරක්ෂක දෙවියෝ ඉන්නවා. අපි පින් අනුමෝදන් කරනකොට අපගේ ආරක්ෂක දේවතාවෝද කියලා පින් දෙනවා. ඒ පුණ්‍යවන්තයෝ ආරක්ෂා කරන්න දෙවියෝ ඉන්නවා. දහම් පොත්පත් කියවනකොට එවන් දෙවියෝ ගැන සඳහන් කරලා තියෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා ගැන එහෙම සඳහන් කරනකොට මාලිගාවේ හිටපු එක දිව්‍යාංගනාවක් සිටුතුමාට දන් දෙන එක සීමා කරන්න කියලා කියපු කතාවක් එහෙම සඳහන් කරනවා. දොරටුවේ ඉහළ ඉන්න දිව්‍යාංගනාව.
මහා බෝසතාණන් වහන්සේ මව්කුසට වඩිනකොට බෝසතාණන් වහන්සේ ආරක්ෂා කරන්න 10,000ක් සක්වලේ 40,000ක් සතරවරන් දෙවිවරු එක දිගට කඩු අරගෙන ආරක්ෂාවට හිටිය. ඉතින් ඒ වගේ පුණ්‍යවන්තයන්ගේ ආරක්ෂක දේවතාවු ඉන්නවා. එතකොට අපි වැරදි වැඩක් කරන්න යනකොට පෙරකරපු පින නිසා මගේ රැකවරණයට මගේ ළඟ ඉන්න දෙවිවරු මම මේ කරන පව්කාර වැඩේ දකිනවා කියලා ලැජ්ජ හිතුණා. එතකොට අනික් දෙවිවරු අපි කරන දේවල් දකින නිසා වැරදි කරන්න යෙදෙනකොට බයක් සහ ලැජ්ජාවක් ඇති කරගන්නවා. මොකද අපිට කරදරයක් වෙච්ච වෙලාවට අපි සමහර වෙලාවට කියනවනේ දෙවියන්ටවත් පේන්නේ නැද්ද මේ දුක කියලා. දෙවියන්ට හොඳටම ඒ දුක පේනවා. හැබැයි දෙවියන්ට අපේ දුක විතරද පේන්නේ. ඒ දුකට පත්වෙන්න ඉස්සරලා අපි කරපු හැම වැරදි වැඩක්මත් ඒ දෙවියෝ දැක්කා. හොඳ වැඩක් කළා නම් ඒකත් දැක්කා. පිහිටක් වෙනවා වැඩිපුර මෛත්‍රී ගුණ තියෙනවනම් සීලය දියුණු කරමින් ඉන්නවනම් සමාජයට යහපතක් කරන කෙනෙක් නම් දෙවියෝ පිහිට වෙනවා. මොහු අතින් සමාජයට වෙන්නෙම අයහපතක් නම් විනාශයක් නම් එහෙම අය පිහිට වෙලා ආරක්ෂා කළොත් නැවත වතාවක් ඒගොල්ලෝ සමාජයට යහපතක් කරයිද? අයහපතක්මයි කරන්නේ. එහෙම අයට පිහිට වෙන්නේ නැහැ. එහෙනම් අපි දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා කිව්වට දෙවියන්ට හොඳටම පේනවා. අතීතයේ අය ඒ නිසාත් පව් කරන්න බය වුණා. දෙවියෝ දැක්කේ නැතත් අනිවාර්යයෙන්ම රහතන් වහන්සේලා දකිනවා. එහෙනම් රහතන් වහන්සේලා සියලු පව් සිත් නැති කරලා ඉන්නේ. පව් සිත් නැති කරලා. පින් කරන්නෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ. ලෝකයට මහා පුණ්‍ය නිධාන. ලෝකයාගේ මහා පින්කෙත ආන්ගේ රහතන් වහන්සේ අපිව දකිනවා. ඒ නිසා පව් කරන්න ලැජ්ජයි. පින්නතුනි කවුරු නොදැක්කත් බුදුරජාණන් වහන්සේ නම් හොඳටම දකිනවා. ආන් ඒ නිසා පව් කරන්න අකමැත්තක් බයක් තිබුණා. අපේ හිතෙත් එහෙම සිතුවිලි ඇති කර ගත්තහම අපි අතින් කෙරෙන වැරදි ගොඩක් පාලනය වෙනවා. වැරදි ගොඩක් අපෙන් මගහැරෙනවා. එනම් මේ සත්ව විෂය පිළිබඳව බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය අපි සියලු දෙනා පිළිබඳවම දන්නවා. ඊළඟට අපිට පහළ වෙන සිත ගැන අපිට අවබෝධයක් නැති වුණත් භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. මේ සූත්‍රය පටන් ගන්නකොට අපි සඳහන් කළා බුදුගුණ භාවනාව වඩන්න බලාපොරොත්තු වෙන අයටත් ඊටාම වටින කරුණු රාශියක් මේ දේශනාව තුළ අන්තර්ගතයි කියලා. අපි බුදුගුණ වඩනකොට බුදුගුණ අනන්තයි කියලා අපි කියනවා. පින්නතුනි බුදුගුණ අනන්තයි කියලා කීවට එතන ඒ තුල හිත වැඩෙන්නේ නැහැ. අපි නිකන් වචන ටිකක් කියනවා විතරයි. එතකොට බුදුගුණ අනන්තයි කියලා කියනකොට මෙන්න මේ කාරණා හිතන්න ඕනේ. මේ තරම් අවබෝධයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. මේ තරම් ඥානයක් භාග්‍යතුන් වහන්සේ සතුයි. සර්වඥතා ඥානය නම් කෙබඳුද? ආන් එහෙම හිතා යන කෙනාට තමයි ගුණය තුල අපේ හිත වැඩෙන්න පටන් ගන්නෙ. බුදුගුණ අනන්තයි කියලා කියන්නේ ඒකට. නැත්නම් අනන්තයි කියලා කියන වචනේට බුදුගුණ භාවනාව කියලා කියන්නේ නැහැ. ජීවිත කාලයක් එහෙම කී හිටියත් මහ ලොකු ඵලයක් අපට ලැබෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි මේ සත්වයා පිළිබඳව මෙහෙම අවබෝධයක් තියෙනවා වගේම සතර අපායේ ඉන්න සත්වයෝ ගැනත් දන්නවා. විශේෂයෙන් නිරේ සත්වයෝ ගැනත් හොඳටම දන්නවා. මැරිලා නිරේට යන අය ගැනත් දන්නවා. කොච්චර කල් නිරේ ඉන්නවද කියලාත් දන්නවා. මොන නිරේවල් වල දුක් විඳිනවද කියලාත් දන්නවා. දැන් නිරේවල්
136ක් ගැන අපි කතා කරනවන්නේ. මේ සත්වයා නිරයලෝක කීයක යනවද කොච්චර කල් ඉන්නවද මොනවාගේ දුකක් විඳිනවද. ඒ නිරයෙන් කවද නිදහස් වෙනවද නිරයෙන් නිදහස් වෙලා යන්නේ ප්‍රේතලෝකෙටද තිරිසංලෝකෙටද අසුරලෝකෙටද මනුස්සලෝකෙටද දිව්‍යලෝකයටද මේ ඔක්කොමත් දන්නවා. නිරයෙන් නිදහස් වෙලා මනුලවට ඇවිල්ලා. තමන් පෙර නිරයේ හිටපු බව මතක නැති නිසා ආපහු පව් කරන බවත් දන්නවා. නැවත යන නිරයත් දන්නවා. අද මේ ජීවත්වෙන අපි මැරිලා උපදින්නේ කොතනද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ පින්නතින හොඳටම දන්නවා. එතකොට මේ නිමක් නැති සත්වයෝ ගන්න ආහාර ඒ ආහාර මොනවද කියලත් දන්නවා. වතුර බොන්නේ කොහොමද කියන කාරණාවත් දන්නවා. ආහාර සපය ගන්න හැටිත් දන්නවා. මේ විදිහට කතා කරන්න ගියහම සෑහෙන කරුණු ප්‍රමාණය කතා කරේ. කෙටියෙන්ම කිව්වොත් සත්වයෙන් සම්බන්ධව හාත්පස සියලුම කාරණා බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා. ඒකයි සත්වයන් පිළිබඳව තියෙන ඥානය කියලා කියන්නේ. අහවල් සතා ගැන අහවල් හේතුව ගැන කරුණ ගැන දන්නේ නෑ කියල කාරණාවක් නෑ. ඊළකට පින්නතන ධ්‍යාන විෂය පිළිබඳව තියෙන ඥානය සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ. ගණ්ඩබ්බ රුක්කමූලයේදී යමක මහා ප්‍රාතිහාරය දැක්වවා. ඒ කරුණු අපේ පිණිතු නහල ඇති. යමා මහා ප්‍රාතිහාරය ගැන. යමක මහා ප්‍රාතිහාරය දක්වලා තීර්ථකයන්ගේ මාන බිඳල ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහාටද වඩින්නේ තව්තිසාවට. කොහොමද තව්තිසාවට වඩින්නේ පියවර දෙකකින්. තව්තිසාව කොච්චර උඩද තියෙන්නේ. මහාමීරු පර්වතය මුදුනේ තමයි තව්තිසාව තිය. මහපොළොව ඉඳල කොච්චර උසද යොදුන් 84,000යි. පළවෙනි දිවියලෝකෙ තියෙනවා කියල සඳහන් කරන්නේ මනුස්ස වාසයඉඳලා යොදුන් 42,000ක් උඩින්. ඊළඟ දිව්‍ය ලෝකෙ තියෙන්නේ ඒ දිව්‍ය තලයේ ඉඳලා යොදුන් 42,000ක් උඩින්. එනම් පළවෙනි දිව්‍ය ලෝකේ චාතුම් මහරජිකේ දෙවනි දිව්‍ය ලෝකයේ තව්තිසාව. එනම් තව්තිසාව තියෙන මනුස්ස තලයේ ඉඳලා යොදුන් 84,000ක් උඩින්. මහමේරු පර්වතයේ සාගරයෙන් උඩට තියෙන කොටසත් යොදුන් 84,000යි. එහෙමනම් තව්තිසාව තියෙන්නේ මහමෙර මුදුනේ. අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරය දක්වලා 7 වෙනි වස සමාදන් වෙන්නේ තව්තිසා භවනි. එනිසා ප්‍රාතිහාරයෙන් පස්සේ කෙලින්ම වඩින්නේ තව්තිසා භවනට. පියවර දෙකයි තියන්නේ. එක පාදයක් යුගන්ධර පර්වතයේ මුදුනේ තියෙනවා. යුගන්ධර පර්වතයේ මුදුනේ තමයි චාතුම් මහරජිකේ තියෙන්නේ. දෙවනි පියවර මහමෙර මුදුනේ තියෙනවා. යොදුන් 42,000ක් යුගන්ධර පර්වතයේ මුදුනේ ඉඳලා යොදුන් 42,000. එතකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපාදය යොදුන් 42,000ක් ඈතට දිගු කළාද සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනකොට මේ සිරිපාද දෙක යම් ප්‍රමාණයක දුරින් නම් තියන්නේ ඒ දුර වෙනස් වෙන්නේ නෑ කියලා. එහෙමනම් මහමෙර මුදුනට සිරිපාදය ඈත් කරලා තිබ්බ නෙමෙයි. ඊළඟට ප්‍රශ්නයක් අහනවා එහෙනම් සිරිපතුල පිළිගන්න මහමෙර නැමුණද කියලා. බලාගෙන ඉන්න කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ සිරිපාදයේ දික් කරන්නෙත් නෑ මහමේරුව පාත් වෙන්නෙත් නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ පියවර දෙකෙන් යොදුන් 84,000ක් වඩිනවා. නමුත් අපිට තේරෙන්නේ නෑ ඒ කොහොමද කියලා.
මේක තමයි ධ්‍යානලාභීකුගේ තියෙන ආශ්චර්යය. අන්න ඒකයි කිව්වේ මේ කරුණු හිතන්ඩ ගියොත් කොහොමද ඒ වැඩියේ. ඒක හිතන්ඩ ගියොත් අපේ හිත වෙහෙසට පත්වෙනවා. එහෙම නැත්තම් උමතු තත්ත්වයට පත්වෙනවා. ධ්‍යානලාභීකුගේ ධ්‍යානය අපට තේරෙන්නේ නෑ කියන කාරණාව තමයි මේ සඳහන් කරන්නේ. තව්තිසා භවනට වැඩම කරපු අපේ භාග්‍යතුන් වහන්සේ. වස් සමාදන් වෙන්නනේ වඩින්නේ. එතකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු පිරිස දන්නවා අද අපේ භවනට භාග්‍යතුන් වහන්සේ වඩිනවා අපටම අනුකම්පාවෙන් දෙවියන්ට අනුකම්පාවෙන් මෙහි වස් වසන්ඩ. බුදුරජාණන් වහන්සේට පිළිගන් වණ්ඩ තියෙන ආසනය මොකක්ද. තව්තිසාවී තියෙන හොඳම ආසනය මොකක්ද කියලා කල්පනා කරනවා. සක්‍ර දේවේන්ද්‍රයන්ට වැටහෙන්නෙම පාණ්ඩු කම්බල සෛලාශ. ඒ ඇනෙ තව්තිසාවි තියෙන සැප සහිතම ආසනය. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ පුණ්ඩරීක කියන උයනේ පරසතු කියන ගහ තියෙනවා. පරසතු රුක අපි අහල තියෙනවා පරසතු මල් ගැන. මේ ගහේ කඳේ ඉඳල යොදුන් 100ක් හාත් පස ගහේ වට ප්‍රමාණය අතු පැතිරිලා තියෙන්නේ. යොදුන් 100ක් ඇතැක්ම 900 ගානක් එහෙම. හිතන්නකො කොච්චර විශාලද කියලා. මේ ගහ යට පුණ්ඩරීක කියන උයනේ තමයි මේ ගහ තියෙන්නේ. මේ ගහ යට තමයි පාණ්ඩු කම්බල සෛලාශනයේ තියෙන්නේ. මේ ආසනය කොච්චර දිග ඇද්ද? ඔය ආසනය ගැන කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා. මේ ආසනයේ දිගයි කියලා සඳහන් කරනවා යොදුන් 60ක්. යොදුන් 60ක් කියහම සාමාන්‍ය 60ක්ම 16කට 600කට විතර ආසන්නයි. 600ක්ම නෑ ඊට ආසන්නයි. ආසනයේ දිග ආසනයේ පළල යොදුන් 50යි කියලා කියන්නේ. ආසනයේ උස යොදුන් 15යි. වට ප්‍රමාණය ගත්තාම යොදුන් 800ක් විතර කියලා කියන්නේ. මුළු වටේම වට ප්‍රමාණය. දැන් එතකොට මේසා ඉඩක පැතිරිලා තියෙන මේ සැප සහිත ආසනයේ බුදුරජාණන් වහන්සේ වාඩි වුණහම වැඩ හිටියහම මේ ආසනයේ කොච්චරනම් ඉඩක් ඉතුරු වෙයිද? නේද? මේ දැවැන්ත ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියහම මොන තරම් ඉඩක් ඉතුරු වෙනවද? දැන් දෙවියෝ එහෙම හිතනවා. මේ වෙලාවේ තව්තිසාවට රැස් වෙන දෙවියන්ගේ ප්‍රමාණය සක්වලවල් 10000කින් දෙවියෝ රැස් වෙනවා. ඊටා විශාල ශරීර තියෙන දෙවියෝ තමන්ගේ ඇඟ කුඩා කරගන්නවා. මානෙන් තොරව කොච්චර ඇඟ කුඩා කරගෙනද? අපේ පින්නතුන්ට මතකද ඉදිකටු සිදුර? ආන්ගේ ඉදිකටු සිදුරක් ඇතුළට දෙවිවරු 60ක් බහිනවා කියලා සඳහන් කරන්නේ. හිතන්නකො මොන තරම් ඇඟ කුඩා කරගෙනද කියලා. අපිට නූල් පොටවල් දෙකක් දාගන්න ගියොත් කොච්චර අමාරු වෙයිද? එහෙමනම් දෙවිවරු 60ක් කෙස් ගහකටත් වඩා කොච්චර චූටි වෙනවද? ඇයි එච්චර කුඩා කරගෙන ඇවිල්ලා ඉන්නේ? ඒ සක්වලවල් 10000කින් ඇවිල්ලා පිරෙනකොට එක සක්වලක තව්තිසා වීඩ නැතුව ඇතිනේ. ඒකනේ එච්චර කුඩා වෙන්නේ. ඉතින් මෙච්චර දෙවියෝ හිර වෙලා ඉන්න වෙලාවේ මේ ආසනයේ අපරාධ කියලා හිතෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම තව කෙනෙකුට අතවත් තියන්න බෑ ඒකට. ගෞරවය නිසා. මේ දෙවියන්ගේ හිත විශේෂයෙන් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ හිත බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා හිතනවා මේ ආසනයේ අපරාධ කියලා හිතුවා. ඒක අපරාධයක් නොවෙයි කියන කාරණාව පෙන්වන්න ඕනේ. එහෙම හිතලා දෙවියෝ බලාගෙන ඉන්නකොට
බුදුරජාණන් වහන්සේගේ සඟල සිවුර මහා පාංසු කොලේ දිගෑරිය. දිගෑරල බුදුරජාණන් වහන්සේ විසින්ම අර ආසනයට එල්ලුවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිවුරත් යොදුන් 60ක් තියෙනවාද? චරලොකු නෑ භාග්‍යතුන් වහන්සේගේ චීවරේ. නමුත් පින්නතුනි බිම තියලා තියෙන බොහොම කුඩා පුටුවක් විශාල වස්ත්‍රයකින් වැහුවොත් පුටුවක් තිබුණද කියලාවත් හොයාගන්න බෑ. අන්න ඒ වාගේ භාග්‍යතුන් වහන්සේගේ සිවුරෙන් මේ මහත් දැවැන්ත ආසනිය වහනවා. දෙවියෝ කොයි පැත්තෙන් බැලුවත් චීවරය පේනවා මිසක් ආසනිය පේන්නේ නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආසනිය මත වැඩ ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියම අපරාධ ඉඩ කියලා නිකීවි. නමුත් අපිට මේ පෑනක් පැන්සලක් වාගේ දෙයක්වත් ඒ ආසනයේ උඩ තවත් නම් තියන්න ඉඩ නෑ. මුළු ආසනෙම පිරීලා තියෙන්නේ. ඒ නිසා අහනවා බුදුරජාණන් වහන්සේ විසින් ආසනය කුඩා කළාද නැත්තම් භාග්‍යතුන් වහන්සේ දැකලා ආසනයේ කුඩා වුණාද කියලා. නැවත උත්තරයක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ ආසනයේ කුඩා කළෙත් නෑ. භාග්‍යතුන් වහන්සේ දැකලා ආසනයේ කුඩා වුණෙත් නෑ. එනම් බුදුරජාණන් වහන්සේ මෙච්චර මහත් වෙලා වැඩ හිටියද? භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණයට වඩා භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව මහත් කරන්නෙත් නෑ. නමුත් මේ ආසනයේ සම්පූර්ණයෙන්ම වැහෙන්න වාඩි වෙනවා. මොකක්ද මේ? මේ තමයි ධානලාභීකුගේ ධාන විශේෂටි. ඒක කොහොමද කළේ කියන කාරණාව පින්නතුනි අපිට තේරෙන්නේ නැහැ. ඊළඟට පැහැදිලි කළා මේ තරම් භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. එහෙනම් පින්නතුනි ඒ බුදු ගුණ ගැන හිතනකොට මේ කරුණුත් හිතන්න ඕනේ. එතකොට තමයි අපේ හිත ශ්‍රද්ධාවෙන් පිරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් ඇති වෙන්න පටන් ගන්නවා. බුද්ධ ගුණය අපේ හිත තුළ වැඩෙන්න පටන් ගන්න එතකොට. ඊළඟට පින්නතුනි සඳහන් කළා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය කවදාවත් කාටවත් ප්‍රමාණ කරන්න බෑ. අර එක මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක් දවසක් උණ ගහක් කපාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙන් මේ උණ ගහ තියලා බලනවා. උසමනින්ද භාග්‍යතුන් වහන්සේ උණ ගහට වඩා උසයි. බ්‍රාහ්මණය පහුවදා ඒ වාගේ දිග උණගස් දෙකක් එකට බැඳලා අරගෙන ආවා. දැන් ආයෙත් භාග්‍යතුන් වහන්සේ ළඟ උණ ගහ තියලා බලනවා උසමයින්ද. සඳහන් කරනවා උණගස් දෙකම එකට තියලා බැඳලා ගෙනාපු මේ දිග ලීය බුදුරජාණන් වහන්සේගේ දන මඩල ගාවටවත් උස නැහැ කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය මොකද්ද කරන්න හදන්නේ? බ්‍රාහ්මණය සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ උස මැනගන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක් මම විසින් පාරමිතා පිරුවේ තව කාටවත් මගේ ප්‍රමාණය දැනගන්න දෙන්න නෙමෙයි කියලා. එහෙනම් කාටවත් භාග්‍යතුන් වහන්සේ ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසායි සඳහන් කළේ බ්‍රහ්ම භූතං අතිතුලං. කාටවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමාණය කරන්නත් බෑ, තුලණය කරන්නත් බෑ. තුලණය කරන්න බෑ කියලා කියන්නේ අභිභවනය කරන්න බෑ කියන එකයි. පින්නතුනි මේ අසුර රාජයන්ගේ අපි අසුරයෝ කියලා කතා කරන්නේ. ඒ කතා කරන අර සතර අපායට අයිති අසුරයෝ ගැන නෙමෙයි මේ කතා කරන්නේ.
තව්තිසා දිව්‍ය ලෝකේ දෙවිවරු කොච්චර සැපක් භුක්ති විඳිනවද? ඒ දෙවියන් හා සමාන සැපක් භුක්ති විඳින අසුර කියලා කණ්ඩායමක් ඉන්නවා. අපි සමහර වෙලාවට ධර්මයෙන් අහනවා මේ සුර අසුර යුද්ධයක් ගැන. ඒ යුද්ධ කරන්නේ අර දුක්ඛිත අසුරයෝ නෙමෙයි. මේ කතා කරන අසුරයෝ. අසුර භවන කොහෙද තියෙනවා කියලා කියන්නේ? අසුර භවන තියෙන්නේ මහමෙර පතුලේ. තව්තිසාව වගේම විශාලයි. තව්තිසාවේ වගේම හාත්පස පැතිරිච්ච ගහක් තියෙනවා අසුර භවනේ. තව්තිසාව යම්සේ අසුර භවනත් එසේමයි. එතකොට මේ අසුරයෝ කවුද? මේගොල්ලෝ තව්තිසාවෙම හිටපු පිරිසක්. නමුත් පස්සේ එතෙන්ට ගියේ කොහොමද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ නමක් ආයු සංස්කාර ඉවර කරලා චුත වෙලා අලුත් සක්‍රයෙක් පහළ වෙන්නයි යන්නේ. දැන් අලුත් රජු පිළිගන්න මේ දෙවියෝ සුරාවක් හැදුවා පානය කරන්න. අලුතෙන් පහළ වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයෝ අනික් දෙවියන්ට ඒ සුරාව පානය කරන්න දුන්නේ. සුරා පානය කරපු අය සියලු දෙනාම මුහුදට විසි කරන්න කියල කිව්වා. මේ මත්තෙච්චාය මේ තව්තිසාවි තියාගන්න එපා කියලා. ඔක්කොම උස්සලා මුහුදට විසික්කා. ආයෙන්න එපා කියලා. නමුත් ඉතින් තව්තිසාවි උපදින්න තරම් පින් කරපු අයනේ. මහා පුණ්‍යවන්තයෝනේ. ඒ දෙවියන්ගේ සුරාව පානය කළා කියලා දිවිය ලෝකේ ඉන්න තියෙන අයිතිය නැතුව යනවද? අයිතිය නැතුව යන්නේ නැහැ. සැප විඳින්න කරපු පින හීන වෙනවද? ඒ පින හීන වෙන්නෙත් නැහැ. දැන් මනුස්ස ලෝකේ මිනිස්සුත් සුරාපානය කරන්නේ. ඒ මිනිස්සු සුරාපානය කළා කියලා සුරාපානය කරපු ගමම්ම ඒගොල්ලන්ට මනුස්ස ලෝකේ අහිමි වෙන්නේ නැහනේ. තමන්ගේ සැප සම්පත් අහිමි වෙන්නෙත් නැහනේ. කාලයක් එක දිගට නිමක් නැතුව කරගෙන යනකොට නම් අහිමි වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අහිමි වෙන්නේ නෑ. ඇයි? පෙර කරපු පින තාම තියෙනවනේ. දැන් පව් එකතු කළාට පෙර පින තියෙනවා. ඔබත් මමත් හැමෝම මේ භුක්ති විඳගෙන යන්නේ පෙර පින මේ විඳින්නේ. විඳින්න මොකද වෙන්නේ? ගෙවෙනවා, ෂය වෙනවා, ඉවර වෙනවා. පෙරපින් ඉවර වෙනවා. එතකොට මෙහි ඉපදුනාට පස්සේ මොකද කරන්න ඕනේ? අර ෂය වෙවි යන පින නැවත නැවත සංවර්ධනය කරන්න ඕනේ. අපේ ධනයත් එහෙමනේ. ධනය වියදම් කරන්නේ ඇයි? ධනය හම්බ කරන්න. කෝටියක් වියදම් කරලා කෝටි 100ක් හම්බ කරන එක අපේ බලාපොරොත්තුව. එනම් පෙර පින වියදම් කරලා මෙහෙ ආපු අපි මීට වඩා උසස් තැනක උප්පත්තිය ලබන්න අවශ්‍ය පින් මෙහි ඉඳලා රැස් කරන්න දෙපේ. නමුත් සුරාවට ගිහිල්ලා ප්‍රමාද වෙලා පින් කරගන්න තියෙන කාලේ නිකන් නාස්ති වෙලා උම්මත්තක වෙලා දෙවියෝ අල්ලලා මහසાગරයට දැම්මා. ඒ අයගේ පිනට මහමෙර පතුලේ අසුර භවන පහළ වෙනවා. හැබැයි දෙවියොත් එක තරහයි. ඇයි? තව්තිසාවෙන් පිටමං කළානේ. ඒ හින්දා තරහයි. මේ අසුරයන්ගේ ප්‍රධාන රජවරු 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් පහාරාද, අනිත් එක්කෙනා වේපචිත්ති, අනුත් එක්කෙනා රාහු. පහාරාද අසුරයයි, වේපචිත්ති අසුරයයි, රාහු අසුරේන්ද්‍රයයි. පහාරාද සහ වේපචිත්ති කියන අසුර රාජ්‍යෝ දෙන්නම බුදුන් සරණ ගියපු අය. මේ දෙන්නම නිතර බුදුගුණ ගැන කතා කරනවා. නිතර බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනවා. රාහු අසුරේන්ද්‍රයට ඇහෙනවා මේ දෙන්න බුදුගුණ කතා කරනවා. ඇහෙන හැම වෙලාවකම හිතෙනවා අනේ මටත් එවන් වූ බුදුරජාණන් වහන්සේ දැකගන්න තිබුණා නම් කියලා. ළඟට යන්න තිබුණා නම් කියලා. එහෙම හිතෙනවා.
නමුත් ආපහු හිතෙනවා බුදුරජාණන් වහන්සේ බලන්න ගියහම මට ගොඩාක් වෙහෙස වෙන්න වෙයි කියලා. බුදුරජාණන් වහන්සේගේ මුව මඩල බලන්න. ඇයි භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල බලන්න වෙහෙසෙන්න ඕනේ? අසුර දිව්‍ය රාජය නැත්නම් මේ අසුර රාජේන්ද්‍රයා කොච්චරක් උසද කියලා සඳහන් කරනවා. යොදුන් 4800. අසුර රාජයාගේ උස යොදුන් 4800. යොදුනක් කියලා කියන්නේ 70ක්ම 10ක් කියලා ගත්තොත් 70ක්ම නම් 48000ක් විතර උසයි. මේ මහ පොළොවේ ඉඳලා සමහර වෙලාවට පොළොව මත දිගෑරුණොත් එහෙම විදේශ රටක තමයි ඔළුව නතර වෙන්නේ. ඒ තරම් ප්‍රමාණය. ඉතින් මෙච්චර උසයි නම් ඉතින් භාග්‍යතුන් වහන්සේ එච්චර උස නෑනේ. ඒ හින්දා මෙයා කොච්චර පාත් වෙන්න වෙයිද නැමෙන්න වෙයිද මුව මඩල බලන්න. ඉතින් කම්මැලි ඒ හින්දා. නමුත් ඉතින් හිතලා දවසක් කල්පනා කළා කොහොම හරියන්න ඕනේ බලන්න කියලා. එදා ගියා භාග්‍යතුන් වහන්සේ බලන්න. බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් රාහු අසුරේන්ද්‍රයා එනවා මාව බලන්න. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා දැන් මොකක්ද කරන්නේ? මොහුගේ හිතවිල්ල වැරදි කියන්නේ. ඒ නිසා රාහු අසුරේන්ද්‍ර එන්නේ යම් පැත්තකින්ද ඒ පැත්තට සිරිපා ධාතුව දිගු කරලා භාග්‍යතුන් වහන්සේ සැතපෙනවා. රාහු අසුරේන්ද්‍ර එන පැත්තට සිරිපා ධාතුව තමයි තියෙන්නේ. ඈතින් එනකොටම භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද පේනවා. පාද තලයේ යටිපතුලේ පිහිටලා තියෙන මංගල ලක්ෂණ 80 ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ රාහු අසුරේන්ද්‍රයට පේනවා. මේ තරම් ලස්සන සිරිපතුලක් තියෙන මේ මහා පුරුෂයාගේ මුව මඩල කොයි තරම් ලස්සන ඇද්ද කියලා හිතෙනවා. ශ්‍රීපාද මණ්ඩලයේ ගාවටම එනවා. ඇවිල්ලා බැලුවා. දැන් සතපිලා ඉන්නවා. ඒත් මූණ නෑ. මුව මඩල තියෙන හුඟ ඈත. පේන්නේ නෑ මෙයාට. ඉතින් මුව මඩල බලන්න ඕනේ. අර සිරිපා ළඟ නතර වෙලා රාහු අසුරේන්ද්‍රයා තමන්ගේ ඇඟිලි තුඩු උඩ නැගෙනවා. අපි කියන්නේ අපිත් අර ඉස්සිලා බලනවා කියලා. ඇඟිලි තුඩ උඩ නැගලා බලනවා මුව මඩල පේනවද කියලා. ඒත් පේන්නේ නැහැ. ආන් ඒ වෙලාවේ රාහු අසුරේන්ද්‍රගේ මානය බිඳෙනවා. මෙච්චර කල් මම ආවේ නෑ මේ මුව මඩල බලන්න හුඟක් වෙහෙසෙන්න වෙයි කියලා. නමුත් අද මට මේ තරම් දැවැන්ත ශරීරයක් තිබිලත් උසක් තිබිලත් උන්වහන්සේගේ මුව මඩලවත් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා රාහු අසුරේන්ද්‍රය මොකක් කරන්නද හදන්නේ කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ මුව මඩල බලා ගන්න. එහෙනම් අසුරේන්ද්‍රයාගේ මාන බිඳලා දෙන්න. නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන් ධානලාභීෙකුටම විතරයි. නමුත් ඒ කලේ කොහොමද කියන කාරණාව අපි කාටවත් තේරෙන්නේ නැහැ. එහෙනම් ධානලාභීෙකුගේ ධ්‍යාන ශක්තිය කොයි තරම්ද කියන කාරණාව තවත් කෙනෙකුට වැටහෙන්නේ. සාමාන්‍ය ධානලාභීෙකුගේ ධ්‍යාන ශක්තියට වඩා භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යාන ශක්තිය ඊටාම ඉහළයි. බුදුරජාණන් වහන්සේගේ ධ්‍යාන ශක්තිය අභිභවනය කරන්න තරම් කෙනෙක් විශ්ව ධාතුවේ ඇති වෙලා නැහැ. ඇති වුණා නම් ඒ තවත් ලෞතුරා බුදු කෙනෙක්ම විතරයි. ඒ නිසා මේ ධානලාභීෙකුගේ ධ්‍යාන මට්ටම අපිට තේරෙන්නේ. ඊළඟට පින්නතුනි තවත් එක කාරණාවක් අපි කෙටියෙන් සිහිපත් කළොත් ගුණය ගැන කොයිතරම් ගුණයක් තියෙනවද? රතන සූත්‍ර අට කතාවේ පැහැදිලි කරනවා. මුළු ජම්බුද්වීපය පුරාම
එකින් එකට ගැටෙන්ඩ නිසීදන පනවලා. පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හිඳවනවා. ඒ වාඩි වුණහම ධනමඩලෙන් ධනමඩල ගැටෙනවා. මුළු දඹදිව පුරාම වඩා හිඳවලා ඉන්නේ. ඒ සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණය ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ගුණයත් එක්ක සංසන්ධනය කරන්න ගියොත් අපට ඒ ගුණය ප්‍රකාශ කරන්න සංඛ්‍යාවක් නෑ කියලා කියන්නේ. මේ සියලු පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණය භාග්‍යතුන් වහන්සේගේ ගුණය ළඟ ඍණ බින්දුවයි කියලා කියන්නවත් බෑ. ඒකයි කියන්න සංඛ්‍යාවක් නෑ. සොළොස් කලාවෙන් කොච්චරයිද කියලා කියන්න ගියොත් සොළොස් කලාවෙන් එකක්වත් නෑ. එතකොට පසේ බුදු කෙනෙක් කියලා කියන්නේ අසීමාන්තික ගුණ කඳක්. නමුත් මේ සමාන කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේත් එක්ක සමාන කරාම මුළු දඹදිව් තලය පුරාම ධනමඩලෙන් ධනමඩල ගැටෙන්ඩ පසේ බුදුරජාණන් වහන්සේලා වාඩි කරවලා ඒ ගුණය සංසන්ධනය කරන්න ගියොත් භාග්‍යතුන් වහන්සේගේ ගුණයෙන් සොළොස් කලාවෙන් මෙච්චරයි කියලා කියන්න දෙයක් නෑ කියලා සඳහන් කරන්න. එහෙනම් ඒ මහ ගුණ කඳ කවද පින්නතුනි අපි තේරුම් ගන්නද? ආන් එහෙම හිතා තමයි මේ ගුණය තුල හිත වඩන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන කාලය නම් නිමා වෙලා තියෙන නිසා අචින්තේය සූත්‍රයේ ආශ්‍රයෙන් අපි සිදු කරන දෙවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. තුන්වෙනි දේශනාවෙන් තවත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන